හරි. එතකොට අපි අද කරන්නේ ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර කියන පස්වන ඒකකයේ තුන්වෙනි කොටස තුන්වෙනි දවස. හරි. අපි ඊට කලින් කතා කරා ගුරුත්වාකර්ෂණ බලය කියන්නේ මොකක්ද? ඒකම නිව්ටන් ඉදිරිපත් කරපු නියමය. ඒකම අපි කතා කරා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය, සංප්‍රයුක්ත ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය. ඊට පස්සේ අපි එහෙම කතා කරගෙන ওই ප්‍රස්ථාරයක් ඇඳලා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍ර තීව්‍රතාවය සම්බන්ධව ඊට පස්සේ අපි මේ විදිහට කතා කරගෙන අවසාන වශයෙන් කතා කරා කෘතිම චන්ද්‍රිකාවල චලිතය ඊළඟට කතා කරා භූස්ථාවර චන්ද්‍රිකා. අද එමු අපේ අවසාන මාතෘකාවලට ලියන්න. ගුරුත්වාකර්ෂණ විභවය. ගුරුත්වාකර්ෂණ විභවය. ගුරුත්වාකර්ෂණ විභවය සංකේතය. ගුරුත්වාකර්ෂණ විභවය. ගුරුත්වාකර්ෂණ විභවය. හරිද? මොකක්ද මේ ගුරුත්වාකර්ෂණ විභවය කියන්නේ? මොකක්ද මේ ගුරුත්වාකර්ෂණ විභවය කියන්නේ? මොකක්ද? ගුරුත්වාකර්ෂණ විභවය කියන්නේ අර අපි යාන්ත්‍ර විද්‍යාවේ කතා කරන්නේ නේද විභව ශක්තිය සම්බන්ධ යම් දේවල් කිහිපයක්. හරිද? ඒ ආශ්‍රිතව ගොඩනැගෙන දෙයක් තමයි මේ තියෙන්නේ. එතනදී මම කිව්වා මෙන්න මෙහෙම දෙයක්. හරිද? අර අපි දානවා පෘථිවිය ආසන්නයේ තියෙන වස්තුවකට මේ පෘථිවි පෘෂ්ඨයේ දැන් තියෙන විභව ශක්තිය පෘථිවි පෘෂ්ඨයේ විභව ශූන්‍ය මට්ටම නම් හරිද? පෘථිවි පෘෂ්ඨයේ විභව ශූන්‍ය මට්ටම නම් ඒකට සාපේක්ෂව අපි mgh කියලා ලියනවා මේ උස h නම්. නේද? මේක mgh කියලා ලියනවා විභව ශක්තිය. මං කිව්වා මේක පෘථිවිය නම් පෘථිවියෙන් ගොඩාක් ඈතට යන අපිට මේක දාන්න පුළුවන්ද? බෑ. හරිද? පෘථිවියෙන් ඈතට යන්න වස්තුවකට අපිට ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය mgh කියලා ලියන්න බෑ කියලා මං කිව්වා. ඒකට හේතුව මේ g කියන එක්කෙනා නියතාගයක් නෙමෙයි. ඒක අදාළ ග්‍රහලෝභයේ ගුරුත්ව කේන්ද්‍රයේ ඉඳන් සලකන ලක්ෂයට තියෙන දුරත්වය එක්ක වෙනස් වෙන කෙනෙක්. අපි දැන් කතා කරා මේකේ g කියන්නේ කවුද? කැපිටල් G කැපිටල් M බෙදීම R වර්ග නේද? ඒ කියන්නේ යම් ග්‍රහලෝභයක් තියෙනවා නම් ඒ ග්‍රහලෝභයේ ඉඳන් සිම්පල් R දුරකදී ඒ ග්‍රහලෝභයේ ඉඳන් සිම්පල් R දුර කැපිටල් R දුරකදී ගුරුත්වාකර්ෂණ ත්වරණය G නම් අපිට ඒක ලියත හැකි GMM බෙදීම R වර්ග කියලා. ඔය විදිහට. ඔයගලන්ට පේනතර මේක ග්‍රහලෝභයෙන් ඈතට යන්න මේ අගය ක්‍රමයෙන් අඩු වෙනවා. හරිද? එහෙනම් මම කොමෙන්කෝ පරිමුසක් දක්වා අපිට දාන්න බෑ. එහෙමනම් කොහොමද ඔය ගොඩාක් උඩින් තියෙන චන්ද්‍රිකා වලට වගේ මේකක් පාවිච්චි කරන්නේ? ඒකට පාවිච්චි කරන්න අපිට වෙන්නේ මේ ගුරුත්වාකර්ෂණ විභවය කියන සංකල්පයෙන් ගොඩනගෙන විභව ශක්තිය. හරිද? මේ ඇවිල්ලා විභව ශක්තිය නෙමෙයි. මේ ඇවිල්ලා ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය නෙමෙයි. මේ විභවය. විභවය. හරිද? හරි. මේ ඇසුරෙන් තමයි අරය ගොඩනගන්නේ. හරි. අපි ඒක තමයි කතා කරන්න යන්නේ. අහගන්න. පළවෙනි කාරණය මොකක්ද මේ ගුරුත්වාකර්ෂණ විභවය කියන්නේ? ඔයගොල්ලෝ විභවය ගැන ඉගෙන ගන්න පළවෙනි තැන මෙතන. ඊළඟට ඔයගොල්ලෝ ඉගෙන ගන්නවා ස්ථිති විද්‍යුත් විභවය ගැන මේකෙන් පස්සේ. හරිද? මොකක්ද මේ විභවය කියන්නේ? විභවය කියන්නේ අනන්තයට සාපේක්ෂව දැන් මෙහෙම හිතන්න. මේ තියෙන්නේ ග්‍රහලෝකයේ. හරිද? ග්‍රහලෝකයෙන් වෙන්න ඕනේ. හරිද?
මම මේ නිකන් ග්‍රහලෝකයක් කියන්නේ. අපි හිතමු මේකෙන් ඈතකදී යම් ලක්ෂයක් තියෙන මේ වගේ ලක්ෂයක් මෙතනදී විභවය බිඳුවක් වෙනවා. මොකක්ද විභවය? මෙන්න ඒක තමයි කියන්නේ. අහගන්න. හරිද? අපි කියනවා මෙහෙම. අනන්තයකට සාපේක්ෂව. මොකද්ද මේ අනන්තය කියලා සලකන්නේ? අනන්තය කියලා සලකන්නේ වස්තුවක් සතු විභවය බිඳුවක් වෙන ස්ථානය. හරිද? අන්න එතනට සාපේක්ෂව කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක්. හරිද? ඒ විභවය බිඳුවක් වෙන තැන ඉඳන් නැත්නම් අපි කියනවා අනන්තයේ ඉඳන්. අනන්තයේ ඉඳන් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් අපිට සලකන ලක්ෂයකට අරන් එන්න කරන්න ඕන කාර්යය. හරිද? ආයෙ අහගන්න. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක පිහිටි වස්තුවක්. හරිද? එයා ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක ඉන්න ඕනේ. හරිද? විනාඩියක් දෙන්න මට. හරි. මගදී චුට්ටක් රෙකෝඩින් එක ආපහු කට් වුණා. රෙකෝඩින් එක බලන කට්ටිය අපි මේ කරන් යන ගුරුත්වාකර්ෂණ විභවය. හරිද? අපි කරන් යන ගුරුත්වාකර්ෂණ විභවය. හරිද? එතකොට මොකක්ද මේ ගුරුත්වාකර්ෂණ විභවය කියන්නේ? හරිද? මොකක්ද මේ ගුරුත්වාකර්ෂණ විභවය කියන්නේ? හරි. මොකක්ද මේ ගුරුත්වාකර්ෂණ විභවය කියන්නේ? අහගන්න. කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් ගන්න. කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් හරිද? අනන්තයේ ඉඳන්. හරිද? අපි හිතමු අනන්තය කියන්නේ මෙතන සීමාව කියලා. මේ දින අනන්තය. හරිද? අනන්තයේ ඉඳන් අපි සලකන ලක්ෂයකට අරන් යන්න. අපි සලකන ලක්ෂය තමයි මේක. මෙන්න මෙතෙන්ට අරන් යන්න කරන්න ඕන කාර්යය තමයි මොකක්ද කියන්නේ? විභවය කියලා. මතක තියාගන්න විභවය කියන්නේ විභව ශක්තියක් නෙමෙයි. විභවය කියන්නේ ශක්තියක් නෙවෙයි. හරිද? හරි නේද? එතකොට අනන්තයට සාපේක්ෂව කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් අපි සලකන ලක්ෂයට අරන් එන්න කරන්න ඕන කාර්යය තමයි විභවය කියලා කියන්නේ. හරිද? ලියාගන්න මෙහෙම. ලියාගන්න මෙහෙම. ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක ගුරුත්වාකර්ෂණ ශේෂ්ත්‍රයක යම් ලක්ෂයක ගුරුත්වාකර්ෂණ විභවය යනු යම් ලක්ෂයක ගුරුත්වාකර්ෂණ විභවය යනු යම් ලක්ෂයක ගුරුත්වාකර්ෂණ විභවය යනු
යම් ලක්ෂයක ගුරුත්වාකර්ෂණ විභවය යනු යම් ලක්ෂයක ගුරුත්වාකර්ෂණ විභවය යනු යම් ලක්ෂයක ගුරුත්වාකර්ෂණ විභවය යනු අනන්තයේ සිට කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් 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 යම් ලක්ෂයක් වෙත රැගෙනීමේදී 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 සිදු කරන කාර්ය ප්‍රමාණයයි 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 එනම් අදාළ ලක්ෂයේ තබන ලද 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 කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් සතු 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 අනන්තයට සාපේක්ෂ අනන්තයට සාපේක්ෂ ශක්ති ප්‍රමාණයයි අනන්තයට සාපේක්ෂ ශක්ති ප්‍රමාණයයි අනන්තයට සාපේක්ෂ ශක්ති ප්‍රමාණයයි හරිද මේ බලන්න මම ගන්නවා මෙන්න මෙතනදී මේ අනන්තය කියලා හරිද අනන්තයේ තියෙන විශේෂත්වය තමයි අනන්තයේදී යාගේ විභවය බිඳුවක් වෙනවා හරිද එයාගේ විභවය අනන්තයේදී බිඳුවක් වෙනවා හරිද එතකොට මෙන්න මේ සලකන ලක්ෂයට මෙයාගේ ගුරුත්ව කේන්ද්‍රය ඉදන් තියෙන දුර හරිද සලකන ලක්ෂයට මෙයාගේ මේ ග්‍රහලෝකයේ ගුරුත්ව කේන්ද්‍රය ඉදන් තියෙන දුර r කියලා අපි හිතමු මේ දුර r ඔය දුර r ග්‍රහලෝකයේ ස්කන්ධය කැපිටල් M මේ අරන් එන ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි මේ අරන් එන ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි හරිද එතකොට මෙන්න මෙතන විභවය අපිට ලියන්න පුළුවන් එහෙනම් බලාගන්න මෙන්න මෙතන ඉඳන් තමයි මම අරන් ඉන්නේ මෙන්න මෙතන ඉඳන් ඔය පාත් එකේ තමයි අරන් ඉන්නවා හරිද ඔහොම අරන් එද්දී මෙන්න මේ ලක්ෂයේ විභවය හරිද මේ ලක්ෂයේ විභවය මට ලියන්න පුළුවන් කොහොමද මෙන්න මේ විදිහට ඍණ
මෙන්න මේ විදිහට. මේක ඇත්තරම අනුකරණයෙන් එන ප්‍රතිඵලයක්. ඒ නිසා අපිට මේක මතක තියාගන්න වෙනවා. හරිද? හරි. එතකොට අනන්තයේ ඉඳන් කිසියම් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් යම් ලක්ෂයකට අරන් එද්දී අපි මේ තියෙන අපි සලකන ග්‍රහලෝකය ඒ ග්‍රහලෝකයේ කේන්ද්‍රය ඉඳන් මේ ලක්ෂයට දෙන දුර r නම් හරිද? මෙන්න මේ ලක්ෂයේ විභවය මට ලියන්න පුළුවන් කොහොමද? මේ ලක්ෂයේ විභවය ලියන්න පුළුවන් v ඍණ වතාවක් g කැපිටල් වලින් බෙදීම r වර්ග. g කියන්නේ සාරවත්ත ගුරුත්වාකර්ෂණ නියතය, m කියන්නේ මේ ග්‍රහලෝක ස්කන්ධය, r කියන්නේ ගුරුත්ව කේන්ද්‍රය. දැන් මේ සලකා බලන ලක්ෂයට තියෙන දුර. ඒතර විභවය ඍණ වෙනවා. හරිද? ඒකට හේතුව මම කියන්න. හරි. ලියන්න මෙහෙම. ඒ අනුව ලක්ෂයක් වටා ඒ අනුව නෑ නිකම් මේක ලියාගන්න මොකුත් ලියන්න එපා. ඒ අනුව කියලා මොකුත් ලියන්න එපා. නිකම් මේක ලියාගන්න. නිකම් මේක දාගන්න. කොහොමද මේක තේරුණාද? මේක තේරුණාද? මේක තේරුණාද පොඩි රියැක්ට් එකක් දාන්න. ආශාන් සදෙව් මොකද්ද ප්‍රශ්න? හරි. මේක දාගන්න. අනන්තය ඉඳන් මෙතනට අරන් එන්න. මේ අනන්තය. මෙන්න මෙතන දාගන්න. මේ අනන්තයේදී විභවය ශුන්‍යයි කියලා අපි සලකනවා. හරිද? අනන්තයේදී විභවය ශුන්‍යයි කියලා සලකනවා. මේ තියෙන අනන්තය අනන්ත විභවය ශුන්‍යයි. හරිද? අනන්තය කියන්නේ ඔය අපි සලකන විභවයේ බිඳුවක් වෙන තැන. හරිද? අනන්තයේ ඉඳන් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් අරන් එනවා ග්‍රහලෝකේ ඉඳන් r දුරකට. ඒ ලක්ෂයේ විභවය ලියන්න පුළුවන් v ඍණ gm බෙදීම r කියලා. r වර්ග නෙමෙයි r.
හරිද? ඇයි මේ ඍණ උනේ? ඇයි මේ ඍණ උනේ? මේ ඍණ වෙන්න හේතුව මේක අනුකරණයෙන් ගොඩනගද්දි ඍණ ලකුණක් අපිට න්‍යායාත්මක වශයෙන් ලැබෙනවා. හරිද? මේකෙදි වෙන්නේ කාර්යයක්. හරිද? අපි දන්නවා අපි විසින් කාර්ය කරනවා නම් අපි ඒක සලකනවා ධන ශේෂ්ත්‍රයේ විසින් කාර්ය කරනවා මේක සලකනවා කවුද? ඍණ කියලා. මම මෙතන වස්තුවක් තිබ්බොත් එහෙම මේ වස්තුව මේ දක්වා අරන් එන්න ඕනේ මමද නැත්නම් මේ ග්‍රහ ලෝකයේද? මම මේ හරි ස්කන්ධයක් තිබ්බොත් මේ ස්කන්ධය මේ දක්වා අරන් එන්නේ මේ දක්වා අරන් එන්නේ මමද මම බලයක් දෙන්න ඕනේද නැත්නම් මේ ශේෂ්ත්‍රයට පුළුවන් දේ දෙ කරන්න? ඇසද? කවුද මේ ස්කන්ධය මේ දක්වා අරන් එන්නේ? ඇහුන්නේ ලොකු වෙන්නේ කියන්නේ මට තේරුණේ මොකද මද? කැපිටල් එන්නේ කියන්නේ අරන් එන්නේ ආව් ග්‍රහ ලෝකයේ මගින් තමයි අරන් එන්නේ. එහෙනම් ශේෂ්ත්‍රය මගින් තමයි කාර්ය කරන්නේ. ඔව්. එයා මගින් නැති කෙන ශේෂ්ත්‍රයෙන් නේද? ශේෂ්ත්‍රය මගින් අරන් එන්නේ කාර්ය ඍණ වෙන්න හේතුව ඒ දේවල්. ලියන්න මෙහෙම. ඕනෑම අවස්ථාවකදී අප විසින් කරන කාර්යයක් ඕනෑම අවස්ථාවකදී අප විසින් කරන කාර්යයක් අප විසින් කරන කාර්යයක් ධන කාර්යයක් ලෙස සලකන අතර ධන කාර්යයක් ලෙස සලකන අතර ධන කාර්යයක් ලෙස සලකන අතර ක්ෂේත්‍රයේ විසින් කරන කාර්යයක් ක්ෂේත්‍රයේ විසින් කරන කාර්යයක් ඍණ ලෙස සලකනු ලබයි. ක්ෂේත්‍රයේ විසින් කරන කාර්යයක් ඍණ ලෙස සලකනු ලබයි. ඍණ ලෙස සලකනු ලබයි. ඒ අනුව ගුරුත්වාකර්ෂණ බල නැත්නම් ගුරුත්ව බල මෙලන්නේ ඒ අනුව ගුරුත්ව බල ආකර්ෂණ බල ආකර්ෂණ ස්වරූපයක් ගන්නා බැවින් ගුරුත්ව බල ආකර්ෂණ ස්වරූපයක් ගන්නා බැවින් ගුරුත්ව බල ආකර්ෂණ ස්වරූපයක් ගන්නා බැවින් ආකර්ෂණ ස්වරූපයක් ගන්නා බැවින් ආකර්ෂණ ස්වරූපයක් ගන්නා බැවින් සෑම ලක්ෂයකම ගුරුත්වජ විභවය සෑම ලක්ෂයකම ගුරුත්වජ විභවය සෑම ලක්ෂයකම ගුරුත්වජ විභවය සෑම ලක්ෂයකම ගුරුත්වජ විභවය ඍණ අගයක් ගනි 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 ඇයි ඍණ අගයක් ගත්තේ? ඇයි ඍණ අගයක් ගත්තේ? ඍණ අගයක් ගන්න හේතුව තමයි මේ ස්කන්ධය මෙතෙන්ට අරන් ආවේ ගුරුත්ව බල ආකර්ෂණ ස්වරූපයක් තියෙන ආකර්ෂණය කරන ස්වරූපයක්. ඒ හින්දා මෙයා ඍණ වෙනවා. කොහොමද තේරුණා කියපු කතාව? තේරුණා අය? හරි. මට එහෙනම් කියන්න බලන්න v වල ඒකක මොනවද? මේ v වල ඒකක විභව ඒකක මොනවද? පුළුවන් නම් කියන්න. විභව ඒකක මොනවද? අශෙන් හොඳයි. කිලෝග්‍රෑම් එකක් අරන් එන්න කරන්න ඕන කාර්යය. කාර්යය මොකෙන්ද බයින්නේ? ජූල් වලින් කිලෝග්‍රෑම් මෙයටනේ බලන්නේ. එහෙනම් ජූල් කිලෝග්‍රෑමයට ජූල්. v වල ඒකක මොනවද? කිලෝග්‍රෑමයට ජූල්. කිලෝග්‍රෑමයට ජූල්. මාන මොනවද? m නෑ l වර්ග t ඍණ දෙකක් එනවා. මේක දෛශික දදිශද? දෛශික දදිශද? මේක දෛශික
නෙවෙයි මේක අදිශ රාශියක්. කියන්න අදිශ රාශියකි. අදිශ රාශියකි. ඒකක කිලෝග්‍රෑමයට ජූල් මානනං එල් වර්ග තීරණ 2 මේක අදිශ රාශියකි. එතකොට මේ කතා කරා මොනවද? භෞතික රාශීන් තුනක්. අපි මුලින්ම කතා කරා ගුරුත්වාකර්ෂණ මේ ගුරුත්වාකර්ෂණ බලය ඒක දෛශිකයක්. ඊළඟ ගුරුත්වාකර්ෂණ ශේෂ තීව්‍රතාවය E ඒකත් දෛශිකයක්. ගුරුත්වාකර්ෂණ විභවය ඒක අදිශයක්. හරිද? ඒක අදිශයක්. ඊළඟට මෙන්න මේක ලියන්න. අනන්තයේදී විභවය ශූන්‍යයක් වෙනවා කියන එක. තරුවක් දාලා ලියන්න මෙහෙම. රතු පාටින් හරි කමක් නැහැ. අනන්තයේහි ගුරුත්වාකර්ෂණ විභවය අනන්තයේහි ගුරුත්වාකර්ෂණ විභවය අනන්තයේහි ගුරුත්වාකර්ෂණ විභවය අනන්තයේහි ගුරුත්වාකර්ෂණ විභවය ගුරුත්වාකර්ෂණ විභවය ඍණ අගයක් ලෙස සලකනු ලබයි. 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 sorry බිඳුවක් sorry බිඳුවක් කියද්දි වැරදුනේ. මම අර ඊළඟ වාක්‍ය ගැන චුට්ටක් අවධානය යොමු කරේ. අනන්තයේ ගුරුත්වාකර්ෂණ විභවය ශූන්‍යයක් ලෙස සලකනු ලබයි. ශූන්‍ය ලෙස සලකනු ලබයි. මම ඊළඟ වාක්‍ය ගැන අවධානයෙන් හිටියේ. ශූන්‍ය ලෙස සලකනු ලබයි. ශූන්‍ය ලෙස සලකනු ලබයි. ශූන්‍යයක් ලෙස සලකනු ලබයි. ශූන්‍යයක් බිඳුවක් විභව බිඳුව අනන්තේ ශූන්‍යයක් ලෙස සලකනු ලබයි. හරිනේ. කොබණ්ඩ විභවය තේරුණායි? විභවය තේරුණායි? හරි. අපි දැන් මේ වගේ ප්‍රස්ථාරික විචලනය බලමු. හරිද? තරුවක් දාලා ලියන්න. අපි බලමු ලක්ෂීය ස්කන්ධයක විභවය විචලනය වෙන්නේ කොහොමද කියලා. ලියන්න මෙහෙම. තරුවක් දාලා ලියන්න. ලක්ෂීය ස්කන්ධයක් වටා ලක්ෂීය ස්කන්ධයක් වටා ලක්ෂීය ස්කන්ධයක් වටා ගුරුත්වාකර්ෂණ විභව විචලනය ගුරුත්වාකර්ෂණ විභව විචලනය ගුරුත්වාකර්ෂණ විභව විචලනය පහත පරිදි ප්‍රස්ථාරිකව නිරූපණය කළ හැක. පහත පරිදි ප්‍රස්ථාරිකව නිරූපණය කළ හැක. පහත පරිදි ප්‍රස්ථාරිකව නිරූපණය කළ හැක. මේ තියෙන අදාළ ස්කන්ධය කැපිටල් M මේ විභවය හරිද? අපි මෙතෙන්ට අරන් එන්න කියලා යමු. මෙතෙන් ලක්ෂීය ස්කන්ධය මේ පවතින ආර දුර හරිද? අනන්තේ ඉඳන් මෙතෙන්ට අරන් එන්න කියලා හිතමු. අනන්තේ ඉඳන් මෙතෙන්ට අරන් එනවා. හරිද? මෙන්න අනන්තය. ඔන්න අනන්තය. අනන්තයේදී විභව බිඳුවක් වෙනවා. හරිද? අනන්තේ ඉඳන් මේ දක්වා අරන් එනවා. හරිද?
එතකොට මේකේ ප්‍රස්ථාරක නිරූපණ අපිට ඇඳ හැකි. මෙතනදී විභවය කොච්චරද? v සමානයි ඍණ g කැපිටල් M බෙදීම r නේ. ඉතින් මේ බලන්න මේක දිහා බැලුවම ඔයාලට පේනවා කොහොමද මොකද්ද? g කියන නියතගයක් m කියන නියතගයක්. ඒ නිසා මොකද වෙන්නේ? v r ට අනුලෝම වෙනවා. හැබැයි ඍණ පැත්තෙන්. නේද? v කියන එක අනුලෝම වෙනවා. ඍණ එකයට r ට. හරිද? ඒ කියන්නේ v ධනාගයක් නම් r ඍණාගයක්. r ධනාගයක් නම් v ඍණාගයක්. නේද? එහෙනම් විභවයේ හැම අවස්ථාවකම ඍණාගයක් වෙන්නේ. මොකද්ද වෙන්නේ? r කියන කොහොමද දුරනේ? ඒක විස්ථාපනය නෙමෙයිනේ. එන්න ප්‍රස්ථාර කොහොමද එන්නේ? පහලින් එන්න ඕනේ ප්‍රස්ථාර නේද? ඍණ පැත්තෙන් එන්න ඕනේ. හරිද? මෙන්න මේ වගේ. තේරුණාද? කොහොමද තේරුණායි ප්‍රස්ථාරේ? ප්‍රස්ථාර ඍණාගයක් වෙන්න ඕනේ හැම මොහොතකම. තේරුණායි? අශාන් මොකද්ද ප්‍රශ්නේ? අශේන් මොකද්ද ප්‍රශ්නේ? ආයි කියන්නද? හරි. ලොකු දෙයක් නෑ මේ. r කියන්නේ හැම වෙලේම මොකද්ද? ඔයා ඍණ ධන කියලා එකක් නෑනේ r ට. r කිය දැන් මේක විභවය කියන පළවෙනි කාරණේ විභවය කියන්නේ මොකද්ද? අදිශ රාශියක්. හරිද? දැන් ප්‍රශ්නයක් ඇතියකෝ අදිශ රාශියක් නම් කොහොමද ඍණ පැත්තේ යන්නේ කියලා. නෑ ඍණ පැත්තේ යන්නේ ඒ හින්දා නෙමෙයි. ඍණ පැත්තේ යන්නේ මේ කාර්යය කියන්නේ නැත්තම් මේ සෝරි විභවය කාරණේ නෑ. විභවය කියන එක මොකද වෙන්නේ? අර හැම ලක්ෂයකම මොකද වෙන්නේ? ඍණාගයක් කියලා අපි කිව්වා. ඍණාගයක් වෙනවා නම් අපි ධන පැත්තට සාපේක්ෂව මේක ඍණ පැත්තේ යදිමු. හරිද? එතකොට මේ බලන්න පළවෙනි කාරණේ මෙතන r ගොඩාක් වැඩි කරාම විභවය කීයද? r ඈතට යන්න විභවය කීයක් වෙන්න ඕනද මේ? දැන් මුලින්ම ගන්නම්කො විභවය අපි සලකන මේ එන්න මෙතෙන්ට වෙනවා. ස්කන්ධය ගාවට යනවා. බලන්න මොකද වෙන්නේ කියලා. r අඩු වෙද්දී v උපරිම වෙන්න ඕනේ. r අඩු වෙද්දී v උපරිම වෙන්න ඕනේ. එහෙනම් ඔන්න v උපරිම වුණා. හැබැයි ඍණ පැත්තෙන් r අඩු වෙද්දී r වැඩි වෙද්දී එන්න බිඳුවට යන්න ඕනේ. එන්න බිඳුවට එනවා. එන්න බිඳුවට යනවා. බිඳුව වෙන්නේ අනන්තයේදී. අනන්තය අපි දන්නේ නැහැ කොහෙද තියෙන්නේ කියලා. එතකොට ප්‍රස්ථාරය අනිත් පැත්තත් ඒ වගේම තමයි. හරිද? ඒකත් ඒ වගේම තමයි. r අඩුම වෙන්න v වැඩි වෙනවා. ඍණ පැත්තෙන්. හරිද? r වැඩි වෙන්න v අඩු වෙනවා. ඈතට යන්න බෙව අඩු වෙනවා. ඒකනේ කියන්නේ. අශෙන් තේරුණාද? හරි. මේක දාගන්න ඉක්මනට.
හරි. දැන් බලමු අපි මෙතන මේ ලක්ෂීය ස්කන්ධයක් වෙනකොට ගෝලයක් තිබ්බොත් මොකද වෙන්නේ කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පෘථිවි වගේ ස්කන්ධයක් තිබ්බොත් කොහොමද විභවය ලියන්නේ කියලා. හරිද? ලියන්න ඊළඟ පොයින්ට් එක විදිහට මේක ඇඳලා ඉවරයිනේ. ඉවර නැති කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් කියන්න. ලියන්න මෙහෙම. ගෝලීය ස්කන්ධයක් වටා 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 විභවයෙහි විචලනය විභවයෙහි විචලනය විභවයෙහි විචලනය විභවයෙහි විචලනය විභවයෙහි විචලනය පහත ප්‍රස්ථාරයේ පරිදි පෙන්වා දිය හැක. නැත්නම් පහත ප්‍රස්ථාරයේ පරිදි දැක්විය හැක. පහත ප්‍රස්ථාරයේ පරිදි දැක්විය හැක. හරිද? හරිද? මෙන්න ගෝලීය ස්කන්ධයක්. හරිද? අපි ගමු මේ ගෝලීය ස්කන්ධයේ අරය කැපිටල් R කියලා. අරය කැපිටල් R. මේකෙන් එළිය තියෙන ලක්ෂයක් හිතමු සිම්පල් R තුනක් මේ තියෙන්නේ. හරිද? එතකොට මම නැවත අර කලින් වගේ මේ ලක්ෂයට අරන් එනවා අනන්තයේ ඉඳන් ස්කන්ධයක්. හරිද? අනන්තයේ ඉඳන් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් අරන් එනවා. අනන්තයේ ඉඳන් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් අරන් එනවා. හරිද? අනන්තයේ ඉඳන් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් අරන් එනවා. හරිද? මෙතන ඉඳන් 1 කිලෝග්‍රෑම් ස්කන්ධය. මෙන්න ඉන්න කිලෝ එකේ ස්කන්ධය. හරිද? එක මෙතෙන්ට අරන් එනවා. හරි. මේ ප්‍රස්ථාරය මොන වගේ දෙන්නේ? මේ ප්‍රස්ථාරය මොන වගේ දෙන්න ඕන? මේ ප්‍රස්ථාරය මොන වගේ දෙන්නේ? හරි. මොන වගේද ප්‍රස්ථාරය විචලනය වෙන්න ඕනේ? ස්කන්ධය කැපිටල් M යි මෙයාගේ ස්කන්ධය කැපිටල් M. මොන වගේද විචලනය වෙන්න ඕනේ? මට කියන්න මෙන්න මේ සමීකරණය මේකේ වළංගු වෙන්නේ කොයි දක්වාද?
ඍණ G capital M බෙදීම simple R. මෙන්න මේකේ වළංගු වෙන්නේ කොතෙන්ට එනකන්ද? කොතෙන්ට එනකන්ද මේක වළංගු වෙන්නේ? මේක වළංගු වෙන්නේ ඔය simple R කියන එක capital R ට වඩා විශාල හරි සමාන හරි වෙනවා නම් විතරයි. හරිද? simple R කියන එක කෙනා capital R ට වඩා විශාල වෙනවා නම් විතරයි. ඒ කියන්නේ කෙලින්ම කිව්වොත් මේ සලකන ලක්ෂ්‍ය ගෝලයෙන් එළියේ ඉන්න ඕනේ. සලකන ලක්ෂ්‍ය ගෝලයෙන් එළියේ ඉන්නවා නම් අපිට විභවය මෙහෙම ලියන්න පුළුවන්. ඇයි එතකොට එහෙම නැත්තම් බැයිද? නෑ. එතකොට මේකෙන් ඇතුළට යද්දී විභවය මොකද වෙන්නේ? එකම අගයක් ගන්නවා. ඒ ඇවිල්ලා කවුද? ග්‍රහලෝකයේ අරය. ඒ කියන්නේ මෙන්න මෙහෙම. හරිද? simple R කියන එක කෙනා capital R ට වඩා කුඩායි නම් හරිද? මෙතකොට විභව වෙන්නේ මොකද්ද? ඍණ capital G capital M බෙදීම R. කෙලින්ම කවුද? ග්‍රහලෝකයේ අරය. මේ ඔක්කොම නියතයක්. මේ ඔක්කොම නියත පේනවද මේ? මෙතන ඉඳන් මෙන්න මෙතනට එනකන් මෙතන ඉඳන් මෙන්න මෙතනට එනකන් අර කලින් වගේ අඩු වෙනවා. කොහොමද? කලින් වගේ අඩු වෙනවා මේ විදිහට මේ. 아무තු දෙයක් නෙමෙයි. කලින් වගේ අඩු වෙනවා මේ විදිහට. හරිද? දෙපැත්තෙම ඔය වගේ. හරිද? හරිද? මේ මැද ටිකේ මොකද වෙන්නේ? මැද ටිකේ කොච්චර ඇතුළට ගියත් විභවය මොකද වෙන්නේ? එකම අගයක් ගන්නෙ. එක ග්‍රහලෝකයේ අරය. හරිද? මේ විදිහට. කොබන්න තේරුණා අය? තේරුණ අය? චමෝද්දේ? හරි. මේ තියෙන ඍණ කැපිටල් R. මේ තියෙන R. මේක ඇත්තටම ඍණ R කියලා ගන්න බෑ මොකද R දෛශිකයක් නෙමෙයිනේ. හරි. ඔය විදිහට එන්නේ. දාගන්නකො.
හරිද? හරි. ඊළඟ අනුමාත්‍රිකාව ලියා ගන්න. සංප්‍රයුක්ත ඊළඟ අනුමාත්‍රිකාව ලක්ෂයක සංප්‍රයුක්ත විභවය. ලක්ෂයක සංප්‍රයුක්ත විභවය. ලක්ෂයක සංප්‍රයුක්ත විභවය. මේක මකනවා. මේක මකනවා. ලක්ෂයක සංප්‍රයුක්ත විභවය. ලක්ෂයක සංප්‍රයුක්ත විභවය. ලක්ෂයක සංප්‍රයුක්ත විභවය. ඔයගලන්ට මතකද අපි ලක්ෂයක සංප්‍රයුක්ත බලය කතා කරා? ලක්ෂයක සංප්‍රයුක්ත ශේෂ්ත්‍ර තීව්‍රතාවය කතා කරා. මේ කතා කරන්නේ ලක්ෂයක සංප්‍රයුක්ත විභවය. ඒ වරහණ තුල ලියා ගන්න. මේකට තමයි කියන්නේ විභව අධිස්ථාපන මූලධර්මය. 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 හරි. මට කියන්න අශයෙන් කියන බලන්න අපි සංප්‍රයුක්ත අර ශේෂ්ත්‍ර තීව්‍රතාවය සලකද්දී කොහොමද මොකද්ද කරේ එතන? සංප්‍රයුක්ත ශේෂ්ත්‍ර තීව්‍රතාවය සලකද්දී එක ලක්ෂවල ශේෂ්ත්‍ර තීව්‍රතාවය නම් ඒවායේ දෛශික දිශාවත් එක්ක බලලා සංප්‍රයුක්තය ගත්තා. එහෙම කරන්න හේතු උනේ සංප්‍රයුක්ත දෛශික සංප්‍රයුක්ත ශේෂ්ත්‍ර තීව්‍රතාවය සලකද්දී අපිට ශේෂ්ත්‍ර තීව්‍රතාවයේ දෛශිකය සලකන්න උනේ ශේෂ්ත්‍ර තීව්‍රතාවයේ දෛශිකයක් වෙච්ච හින්දා. විභවය අදිශයක් හින්දා මාර ලේසි. මොකද්ද කරන්න දෙන්නේ? වටේ තියෙන පද්ධතීන් මගින් ඒ ලක්ෂ්‍ය මත ඇති කරන විභවය ඒ විභවයන් ටික එකතු කරලා නිකන් VGI එක ගත්තා නම් හරි. හරිද? හේතුව මේ විභවය කියන්නේ අදිශයක් හින්දා. හරිද? අර සංප්‍රයුක්ත බලය ගන්නව තරම් මේක අමාරු නෑ. සංප්‍රයුක්ත ශේෂ්ත්‍ර තීව්‍රතාවය ගන්නව තරම් මේක අමාරු නෑ. ඇයි? ඒ දෙක මොනවද? සංප්‍රයුක්ත බලය ගණිතදී සංප්‍රයුක්ත ශේෂ්ත්‍ර තීව්‍රතාවය ගණිතදී ඒ දෙක දෛශික හින්දා දිශාවත් ඕනේ වුණා. මේකේ මේවා අදිශේ හින්දා නිකන් හෙව්ව නිකන් එකතු කරා. දිශාව ඕනේ නෑ. කොහොමද තේරුණාද? තේරුණාද? නිකන් එකතු කරන්න තියෙන්නේ. දිශාව සලකන්නේ. ලියන්න මෙහෙම. ස්කන්ධ කිහිපයකින්ුත් ප්‍රදේශයක 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 යම් ලක්ෂයක සංප්‍රයුක්ත විභවය යම් ලක්ෂයක සංප්‍රයුක්ත විභවය යම් ලක්ෂයක සංප්‍රයුක්ත විභවය යම් ලක්ෂයක සංප්‍රයුක්ත විභවය එක් එක් ස්කන්ධ මගින් එක් එක් ස්කන්ධ මගින් එක් එක් ස්කන්ධ මගින් එක් එක් ස්කන්ධ මගින් වෙන වෙනම එම ලක්ෂයෙහි වෙන වෙනම එම ලක්ෂයෙහි වෙන වෙනම එම ලක්ෂයෙහි ඇති කරන විභවයන්ගේ ඇති කරන විභවයන්ගේ ඇති කරන විභවයන්ගේ ඇති කරන විභවයන්ගේ වීජ ඓක්‍යයට සමාන වේ. වීජ ඓක්‍යයට සමාන වේ. ඇති කරන විභවයන්ගේ වීජ ඓක්‍යයට සමාන වේ. වීජ ඓක්‍යයට සමාන වේ.
වීජ ඓක්‍යයට සමාන වේ. අනුමාතෘකාව ලියා ගන්න. ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. 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 හරිද? අපි දන්නවා දැන් ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය අපි දැනට ඕගොල්ලෝ දන්න ඒවා එක්කම කොහොමද ලියන්නේ? ඈ විභව ශූන්‍ය මට්ටමකට සාපේක්ෂව mgh නේද? විභව ශූන්‍ය මට්ටමකට සාපේක්ෂව mgh. දැන් මේක හදන්න යන්නේ මේ විදිහට නෙමෙයි. අපි අර විභවය ගත්තේ. ඒක පාවිච්චි කරලා මේක ලියන්න යන්නේ. හරිද? හරි. දැන් මේ බලන්න. කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් නිසා හටගන්න විභවය කොච්චරද? කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් නිසා හටගන්න විභවය ඍණ g කැපිටල් M බෙදීම R. එහෙනම් මට කියන්න සිම්පල් M ස්කන්ධයක් නිසා හටගන්න විභවය කොච්චරද? සිම්පල් M ස්කන්ධයක් නිසා හටගන්න විභවය කොච්චරද? සිම්පල් M ස්කන්ධයක් නිසා හටගන්න විභවය කොච්චරද? මට කියන්න බලන්න චමුදිත කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් මගින් නැති කරන විභවය මෙච්චරක් නම් සිම්පල් M ස්කන්ධයක් මගින් නැති කරන විභවය කොච්චරද? ඍණ gm capital M simple M බෙදීම R. අන්න හරි. මේ ගුණ වෙන්න ඕනේ සිම්පල් M ගේ. ඉතින් සිම්පල් M කියන ස්කන්ධයක් සතු ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය තමාම එන්නේ. මෙන්න ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ලියන නිවැරදි ආකාරය. හරිද? නිවැරදි ආකාරය. mgh මේකෙන් ගත්ත හැකි. මේක සුළු කරන් ගිහලා mgh ගන්නත් පුළුවන්. හරිද? අපි බලමු මේක අරගන්න තියෙන අර ඒක පස්සේ කරමු අපි. හරිද? මේක තමයි මූලික සමීකරණය. මේක ඕනෑම තැනකට දැම්ම හැකි. අරක වගේ ප්‍රශ්න නැහැ. ගොඩාක් කුසලයක්දී mgh දාන්න බෑ. ඒව මේකේ නැහැ. හරිද? මේක ඕන තරම් පරාසයකට අපිට මේක දාන්න පුළුවන්. හරිද? හරි. හරි. එතකොට මේ ඇතුලේ mgh ඉන්නවා කියලා පෙන්නන්නද මම? මේ ඇතුලේ mgh ඉන්නවා කියලා පෙන්නන්නද මේවා? අමතර දැනුම. නෑ මේක මම පස්සේ පෙන්නනවා. නැත්නම් පටල ගන්න ඕගොල්ලෝ. හරිද? හරි. ලියාගන්න මෙහෙම. එහෙම ලියමුකෝ අපි. මම මේ ස්කන්ධයක් ගන්නවා. මේක තමයි අර කැපිටල් M ස්කන්ධය අපේ කැපිටල් M ස්කන්ධය මේ තියෙන්නේ. මේ ඔය M ස්කන්ධේ ඉඳන් මෙතනක තියෙනවා තව චූටි සිම්පල් M ස්කන්ධයක්. මේ දුර R. හරිද? ඔය දුර R. එහෙනම් මට ලියද හැක් කොහමද? කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් සතු විභව ශක්තිය
හරිද? කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් මගින් නැති කරන විභවය ඍණ gmm බෙදීම r. එහෙනම් සිම්පල් m ස්කන්ධයක් මගින් නැති කරන විභවය ඍණ g කැපිටල් m සිම්පල් m බෙදීම r. මේක දාගන්න මං කියන්නේ. මේක දාගන්න මං කියන්නේ. යටි මන් දෙන්න. මේ රූපේ දාගන්න. මේ ලිව්වේ මෙතන විභවය නේ බං. මෙතන විභවය කවුද? ඍණ g කැපිටල් m බෙදීම සිම්පල් r. මෙතන විභවය යන්නේ. මේක තේරුණා? මේක තේරුණා අය. මේක තේරුණා අය. හරි. මේක දාගන්න ඉක්මනට. ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම. විභවය කැපිටල් V1 ස්ථානයක තැබූ විභවය කැපිටල් V1 ස්ථානයක තැබූ විභවය කැපිටල් V1 ස්ථානයක තැබූ මෙතන V1 ස්ථානයක තැබූ V1 ස්ථානයක තැබූ සිම්පල් m ස්කන්ධයක සිම්පල් m ස්කන්ධයක සිම්පල් m ස්කන්ධයක සිම්පල් m ස්කන්ධයක ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය දැන් ශක්තියක් ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කැපිටල් W නම් කැපිටල් W නම් කැපිටල් W නම් ලියන්න යටින් W සමානයි කවුද? MV කියලා ලියන්න පුළුවන්. ස්කන්ධය වැඩි කිරීමේ ලක්ෂ්‍ය විභවය. හරිද? W සමානයි. ඒ ලක්ෂ්‍ය ස්කන්ධය ඒ ලක්ෂ්‍ය විභව වැඩි කිරීම. ඒ අර එතන තිබ්බ ස්කන්ධය. එතකොට මේකේ ඒකක ගත්තොත් අපි දන්නා විභව ඒකක කවුද? විභව ඒකක වෙන්නේ කිලෝග්‍රෑමයට ජූල්. ස්කන්ධ ඒකක කිලෝග්‍රෑම්. මේ W වල එතන කවුද එන්නේ? ගුරුත්වාකර්ෂණ ශක්තිය කියන්නේ ජූල් ජූල්. මේක දාගන්න. W සමාන MV. W සමාන MV. යන්න ලියන්න පුළුවන් අපිට මොකද්ද? එම නිසා
සිම්පල් m හි ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සමානයි. මේක යටේ ලියවෙන්න ඕනේ. එම නිසා සිම්පල් m හි ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සමානයි කවුද? එම නිසා සිම්පල් m හි ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සමානයි. කවුද? ඍණ g capital M simple M බෙදීම R මේක දාගන්න. එම නිසා simple M හි ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සමානයි. ඍණ g capital M simple M බෙදීම R. ඔය ඇවිල්ලා විභව ශක්තිය. හරිද? හරි. ඊළඟට පොඩි වැදගත් කාරණයක් මේක යටතේ කියන්න තියෙනවා. හරිද? දැන් ඔයා මෙතෙන්ට ගන්නවා පොඩි ස්කන්ධයක්. මම ගන්නම් මේක. මෙන්න මෙයා. මෙන්න මෙයා. හරිද? මෙන්න මේ ස්කන්ධය සිම්පල් M ස්කන්ධය කියලා හිතන්න. කො කැපිටල් M ස්කන්ධය. ඔයගොල්ලන්ට පේන්නේ නැහැ. ඔයගොල්ලෝ ඉන්නේ ඒ ස්කන්ධය උඩම තමයි පෘථුවිය. හරිද? මේ තියෙන ඔය මම ගත්ත සිම්පල් M ස්කන්ධය කැපිටල් M ස්කන්ධය කියන්නේ පෘථුවිය. එතකොට කැපිටල් M ස්කන්ධය මෙන්න මේ පෘථුවිය මගින් මේ පහළ තියෙන පෘථුවිය මගින් මෙන්න මේ ලක්ෂ්‍ය මත ඇති කරනවා යම් විභවයක්. අපි හිතමු පෘථුවිය කේන්ද්‍රයේ ඉඳන් මෙතෙන්ට තියෙන දොර සිම්පල් R කියලා. එහෙනම් මෙතන විභවය කීයද? ඍණ g කැපිටල් M බෙදීම R. හරිද? එතකොට මේ ලක්ෂ්‍යය මෙන්න මේ ස්කන්ධය අනන්තය ඉඳන් මම අරන් ආවොත් හරි කොහොම හරි. දැන් මෙතන විභවය අපි දන්නවනේ. එතකොට මෙන්න මේ ස්කන්ධය මෙන්න මේ ලක්ෂ්‍ය මත තිබ්බහම යා ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කොච්චරද? ඍණ g කැපිටල් M සිම්පල් M බෙදීම R. හරිද? එතකොට මම ස්කන්ධය අතහැරියොත් එයාගේ විභව ශක්තිය කවුරු බවටද පත් වෙන්නේ? ඒ විභව ශක්තිය කවුරු බවටද පත් වෙන්නේ? සාමාන්‍යයෙන් එහෙම වෙන්න නම් එක ස්කන්ධයක් ගොඩක් ලොකු වෙන්න ඕනේ. එතකොට මොකද වෙන්නේ? එක ස්කන්ධයක් ගොඩාක් ලොකු වුණාම අනිත් අර පොඩි ස්කන්ධයට තමයි යාගාවට යන්න සිද්ධ වෙන්නේ. හරිද? දැන් ස්කන්ධ දෙකම සාමාන්‍ය විශාලත්වයෙන් සමාන නම් ඒ දෙන්න අතහැරියොත් එහෙම අතහැරියොත් ඉන්න සැලකිලිම වෙලා හැප්පෙන්න ඕනේ. එක ස්කන්ධයක් ගොඩාක් ලොකුයි අනිත් ස්කන්ධය ගොඩක් පොඩි නම් මොකද වෙන්නේ? අර ලොකු ස්කන්ධයේ අවශ්‍යතාවය වැඩි හින්දා එයා චලිත වෙන්නේ නැහැ. මෙයා තමයි යා පැත්තට චලිත වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අර ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය මෙයාගේ චාලක ශක්තිය බවට පත් වෙලා පහළට වැටෙනවා. ඔන්න ඕක පාවිච්චි කරලා තමයි අපි ශක්ති සංසිතිය දාන්නේ. හරිද? ඔන්න ඕක පාවිච්චි කරලා තමයි ශක්ති සංසිතිය දාන්නේ. හරිද? එතකොට මෙයා මෙතනින් අතහැරියොත් එහෙම මේ අතහැරන වස්තුව පහළට වැටෙද්දී මේ මෙයා සතු ශක්තිය චාලක ශක්තිය බවට පත් වෙනවා. හරිද? කවුරු බවටද පත් වෙන්නේ? චාලක ශක්තිය බවට පත් වෙන එක නෙමෙයි. චලිතයේදී චාලක ශක්තිය බවට පත් වෙනවා. ඇයි එහෙම මෙයා ස්කන්ධය පැත්තට යන්නේ? අපි දැන් මේ ඔයාලට තේරෙනවා ඇති මේ අර අපි යාන්ත්‍ර විද්‍යාවේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ගැන කතා කරද්දී කතා කරපු දේවල් ටිකක් එහාට කතා කරන එක තමයි මෙතන කරන්නේ. හරිද? මේ ස්කන්ධය මෙතනදී අතහැරියොත් එහෙම එයා පහළට චලිත වෙන්නේ. මේ පහළ ස්කන්ධය ගොඩක් ලොකුයි මේ ස්කන්ධය ගොඩක් පොඩි. ඒතර මේ දෙන්න එකට ආකර්ෂණය හින්දා මොකද වෙන්නේ?
මෙයාට සිද්ධ වෙනවා පහළ ස්කන්ධය ගාවට යන්න. එතකොට මෙන්න මේ විභව ශක්තිය මෙන්න මේ විභව ශක්තිය කවුරකටදවත් වෙන්නේ? චාලක ශක්තිය බවට. හරිද? කොබන් එක තේරුණ කට්ටිය? තේරුණ කට්ටිය? හරි. මේ වාක්‍ය ලියන ගමනුත් පොඩ්ඩක් අදහස දාගන්න ඔළුවට ලියන්න. හරිද? තව පොඩි කාරණයක් කියන්න. මට කියන්න මෙතන ඇත්තටම තියෙන්නේ සිම්පල් m ගේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තියද සිම්පල් m හා කැපිටල් M කියන දෙන්නගේම ගුරුත්වාකර්ෂණ විභව ශක්තියද? ආයි ප්‍රශ්නේ අහන්න. මෙතන මේ ගුරුත්වාකර්ෂණ මෙන්න මේ සමීකරණයෙන් පෙන්වන්නේ සිම්පල් m ගේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තියද? ඒ කියන්නේ මම මේ කියන එකද? එහෙම නැත්නම් සිම්පල් m හා කැපිටල් M කියන දෙන්නගේම ගුරුත්වාකර්ෂණ විභව ශක්තියද? දෙන්නගේම ගුරුත්වාකර්ෂණ විභව ශක්තියද? චුට්ටක් හිතා. මේ සමීකරණයෙන් පෙන්වුම් කරන්නේ සිම්පල් m ගේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තියද? මෙයාගේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තියද? එහෙම නැත්නම් මේ දෙන්නගේ කියන එකතු පද්ධතියේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තියද? කොබන්න දෙන්නගේම කියන කට්ටිය පද්ධතියෙම රියැක්ට් එකක් දාන්න බෑ. පද්ධතියම ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කියන කට්ටිය දෙන්නගේම පද්ධතියෙම එක්කෙනයි. හරි. කොබන්න සිම්පල් m ගේ කියන කට්ටිය සිම්පල් m ගේ කියන කට්ටිය එක්කෙනයි දෙන්නයි තුනයි හතරයි සදෙව් කොහෙද දෙන්නේ? හරිද? ඇත්තටම මේ සමීකරණය ව්‍යුත්පන්න කරේ අපි ව්‍යුත්පන්න කරගෙන මේක මෙතන ගොඩ නැගුවේ සිම්පල් m ට. හැබැයි මේ පෙන්눔 කරන්නේ සිම්පල් m හා කැපිටල් M කියන දෙන්නගේම ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. ඒකයි මේ බලන්න. දැන් මේ පෑන මෙතන තියෙද්දී මේ පෑනේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය නම් මේ තියෙන්නේ මෙයා බිමට අතෑරලා බිමට වැටුනහමත් මොකද වෙන්නේ? ඉතුරු විභව ශක්ති කොටසක් තියෙන්න ඕනේ. මොනවා හරි ඉතුරු විභව ශක්ති කොටසක් තියෙන්න ඕනේ. ඇයි ඒ? ඒ පෘථිවිය එක්කලා ඉතුරු වෙන අර කැපිටල් M එක කෝ? කැපිටල් M ට විභව ශක්තියක් තියෙන්න බෑ. එහෙනම් ඒ දෙන්නගේ විභව ශක්තිය තමයි එතන තිබ්බේ. ඒ දෙන්නම තමයි මෙතන චාලක ශක්තිය වලට පරිවර්තනය වුනේ. දෙන්නගෙම. කොබන්න තේරුණායි? දෙන්නගෙම. හරි මෙහෙම ලියාගන්න. සත්‍ය වශයෙන්ම ඉහත අපට ලැබෙන්නේ සත්‍ය වශයෙන්ම රතු පාටින් දරුවක් දාලා මෙහෙම ලියාගන්න. සත්‍ය වශයෙන්ම ඉහත අපිට ලැබෙන්නේ සත්‍ය වශයෙන්ම ඉහත අපට ලැබෙන්නේ සත්‍ය වශයෙන්ම ඉහත අපට ලැබෙන්නේ කැපිටල් M හා සිම්පල් M යන ස්කන්ධ දෙකෙන් සමන්විත කැපිටල් M හා සිම්පල් M යන කැපිටල් M හා සිම්පල් M යන කැපිටල් M හා සිම්පල් M යන ස්කන්ධ දෙකෙන් සමන්විත 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 මුළු පද්ධතියේම ගුරුත්වාකර්ෂණ විභව ශක්තියයි. 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 මුළු පද්ධතියේම ගුරුත්වාකර්ෂණ පද්ධතියයි. මුළු පද්ධතියේම ගුරුත්වාකර්ෂණ විභව ශක්තියයි. එය සිම්පල් M හා කැපිටල් M ට එය සිම්පල් M ට හා කැපිටල් M ට
එය සිම්පල් m ට හා කැපිටල් m ට එය සිම්පල් m ට හා කැපිටල් m ට එය සිම්පල් m ට හා කැපිටල් m ට වෙන්වෙන් වශයෙන් කොපමණ දැයි වෙන්වෙන් වශයෙන් කොපමණ දැයි වෙන්වෙන් වශයෙන් කොපමණ දැයි වෙන්වෙන් වශයෙන් කොපමණ දැයි වෙන් කළ නොහැක 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 නමුත් ස්කන්ධ දෙක 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 ඒවායේ ගුරුත්වාකර්ෂණයේ බලපෑම යටතේ 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 ගුරුත්වාකර්ෂණයේ බලපෑම යටතේ නිදහස් කළ විට 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 කැපිටල් m ට සාපේක්ෂව සිම්පල් m ඉතා කුඩා නම් කැපිටල් m ට සාපේක්ෂව සිම්පල් m ඉතා කුඩා නම් කැපිටල් m ට සාපේක්ෂව සිම්පල් m ඉතා කුඩා නම් කැපිටල් m ට සාපේක්ෂව සිම්පල් m ඉතා කුඩා නම් ස්කන්ධ දෙක එකිනෙකට ලංවීමේදී ස්කන්ධ දෙක එකිනෙකට ලංවීමේදී ස්කන්ධ දෙක එකිනෙකට ලංවීමේදී ස්කන්ධ දෙක එකිනෙකට ලංවීමේදී එයින් නිදහස් වන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය එයින් නිදහස් වන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය එයින් නිදහස් වන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය එයින් නිදහස් වන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය
මුළුමනින්ම පාහේ මුළුමනින්ම පාහේ මුළුමනින්ම පාහේ මුළුමනින්ම පාහේ සිම්පල් එම්හි චාලක ශක්තිය බවට සිම්පල් එම්හි චාලක ශක්තිය බවට සිම්පල් එම්හි චාලක ශක්තිය බවට පත් වන බව අපට පෙනේ. සිම්පල් එම්හි චාලක ශක්තිය බවට පත්වන බව අපට පෙනේ. පත්වන බව අපට පෙනේ. පත්වන බව අපට පෙනේ. පත්වන බව අපට පෙනේ. බොහෝ අවස්ථාවලදී බොහෝ අවස්ථාවලදී බොහෝ අවස්ථාවලදී ඉහත ලබා දෙන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ඉහත ලබා දෙන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ඉහත ලබා දෙන ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සිම්පල් m හි විභව ශක්තිය ලෙස 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 අර්ථ දක්වනු ලබන්නේ එබැවිනි. සිම්පල් m හි විභව ශක්තිය ලෙස අර්ථ දක්වනු ලබන්නේ එබැවිනි. සිම්පල් m හි විභව ශක්තිය ලෙස අර්ථ දක්වනු ලබන්නේ එබැවිනි. අර්ථ දක්වනු ලබන්නේ එබැවිනි. කොබන්නේ කියපු වාක්‍ය තේරුණයි? ඒ කියපු වාක්‍ය තේරුණයි? හරි. අපි දැන් ඔය කතා කරේ ස්කන්ධ දෙකක ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය නේද? ස්කන්ධ දෙකක ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය. දැන් බලමු ස්කන්ධ ගොඩක් තිබ්බොත් ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය කොහොමද ලියන්නේ කියලා. හරිද? ලියන්න අනුමාතෘකාව. ස්කන්ධ කිහිපයකින් සමන්විත පද්ධතියක 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 ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ස්කන්ධ කිහිපයකින් සමන්විත පද්ධතියක ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය හරි මට කියන්න බලන්න මෙහෙම ඔන්න මම එක අවස්ථාවක් ගන්න හරිද මම මේ උදාහරණයක් ගන්න ස්කන්ධ තුනක් තියෙනවා ඔන්න 1යි 2යි 3යි හරිද හරිද මම ගන්නම් මෙයා m1යි මෙයා m2යි මෙයා m3යි හරිද මේ ස්කන්ධ දෙක අතර දුර r1යි මෙයා r2යි මෙයා r3යි මට කියන්න බලන්න මෙතන සම්පූර්ණ විභව ශක්තිය කොච්චරද WT total කොච්චරද කියන්න බලන්න කියන්න බලන්න මුළු විභව ශක්තිය කොච්චරද මට කියන්න බලන්න කාටද අවස්ථාව දෙන්නේ
චමෝද්ද කියන බෑ. චමෝද්ද පැහැදිලි මදි. චූට්ටක් අය කියන බෑ. හරි. M2 M3 බෙදීම R2 ඊට පස්සේ M1 M3 නේද? ඔන්න ආ කීප එක මම ලියුවේ. හරි. කොබන්න මේක හරි කියලා කියන කට්ටිය අතු රියැක්ට් එකක් දාන්න. මේක හරි කියලා කියන කට්ටිය රියැක්ට් එකක් දාන්න. මේක හරි කියලා කියන කට්ටිය රියැක්ට් එකක් දාන්න. මම තාම මොකුත් මේක ගැන කියලා දුන්නේ නැහැ. බලන්න ඔයගොල්ලෝගේ මතය. මේක හරි කියලා කියන කට්ටිය රියැක්ට් එකක් දාන්න. හරි. තරණි ඔයාගෙන මේක වැරදි කියලා නේද? තරණි මොකද්ද වැරද්ද? ඔයා වැරද්ද හදන්නේ නම් මේක වැරදි න. මොකද්ද ඔයාගේ හැටියට වෙන්න ඕන? ලකුණ එන්න ඕනේ. විනජීයම් ඔව්. ඒ කියන්නේ ලකුණ ඍණ වෙන්න ඕනේ කියලාද ඔයා කියන්නේ? මේ ලකුණ ඍණ වෙන්න ඕනේ කියලාද කියන්නේ? ඈ? ඔන්න වෙනස් කරා. හරි. කොබන්න මේක හරි කියන කට්ටිය? කොබන්න මේක හරි කියන කට්ටිය? චමෝද්දම කියන එක හරි කියලා. හරි. අශේන් මොකද්ද මේක වැරද්ද? අශේන් ඔය මොකද්ද වැරද්ද මේකේ? අදහසක් නැද්ද? අශේන් හිතාගන්න බෑ. මේක හරි. හරිද? මේක හරි. හරි. මම තාම මොකුත් කිව්වේ නැහැ. කොබන්න මේක හරි කියලා තේරුණා නේ? මොකුත් තාම මම කියලා දුන්නේ නැහැ. මේක හරි කියලා තේරුණා නේ? 2 3 කිව්ව එක කරන්නේ නැහැ තාම. හරි අහගෙන. දැන් අහගන්න. දැන් මෙච්චරයි කරන්නේ ලොකු දෙයක් නෙමෙයි. අහගන්න. හරිද? ඔන්න දැන් තමයි කියලා දෙන්නේ. හරිද? ස්කන්ධ දෙක දෙක ගන්නවා අනිත් ඒවා නැහැ කියලා හිතලා. හරිද? හිතලා වෙන වෙනම ශක්තියින් ටික හොයනවා. ඒ හොයලා ශක්තියින් ටික එකතු කරනවා. එච්චරයි. හරිද? දෙන්න ගන්නවා. ඇයි අපි කලින් ඉගෙන ගත්තේ ස්කන්ධ දෙකක විභව ශක්තිය ලියන විදිහ. කොහොමද? ඍණ G capital M simple M බෙදීම R. එහෙනම් දැනුත් අපි කරන්නේ දෙන්න යුගල කපල් තෝරලා ඒගොල්ලන්ගේ විභව ශක්තියින් ටික වෙන වෙනම හොයලා ඒව එකතු කරන එක. ඉතින් මේක අපිට කරන්න වෙන්නේ මෙහෙම දෙයක් නේ. ඔන්න මම ආයෙ මොලේ ඉඳන් කියලා දෙන්න. මේ ලියප එක හරි ඈ. මේ බලන්න. මං ගන්නවා M1යි M2යි. ඒ දෙන්න ගද්දි මං හිතනවා M3 කියලා කෙනෙක් නැහැ කියලා. එහෙනම් විභව ශක්තිය ලියන බලන්න. G M1 M2 බෙදීම R1 ධන එකතු කරන්න. එකතු කරාට වැඩක් නැහැ. මෙතන ඍණ ලකුණක් ආයෙ එනවා. ඊළඟට ගන්න කවුද? ඊළඟට ගමු අපි M2යි M3යි. M2යි M3යි ගද්දි M1 නැහැ කියලා හිතනවා. එහෙනම් මෙතන වෙන්නේ මොකද්ද? G M2 M3 බෙදීම R2 ඔන්න ඒ දෙන්නක් ගත්තා. දැන් මේ යුගලයේ හරි තව ඉතුරු කවුද? මේ යුගලය. එතකොට මෙයා නෑ කියලා ගන්න. කවුද එන්නේ? ධන ඍණ වතාවක් G capital M1 M3 බෙදීම R3.
ඔන්න ඔහම එන්නේ. ඔන්න ඔහම තමා මුළු විභව ශක්තිය එන්නේ. කො බලන්න තේරුණ කට්ටිය? කො බලන්න තේරුණ කට්ටිය? හරි. ඕක ඉතින් මේ ඍණ ලකුණු නැතුව තමයි අවසාන ලියන්නේ කොහොමද? ඍණ ලකුණවත් ඍණවතාවක්. කැපිටල් G m1 m2 බෙදීම r1 ඍණ ලකුණ එළියට ගත්තම කැපිටල් G m2 m3 බෙදීම r2 ධන කැපිටල් G m1 m3 බෙදීම r3 හරිද? ලියන්න මෙහෙම ස්කන්ධ කිහිපයකින් සමන්විත පද්ධතියක 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 ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සොයනු ලබන්නේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සොයනු ලබන්නේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සොයනු ලබන්නේ එතන මුළු කියන වචන දාන්න මුළු ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය සොයනු ලබන්නේ 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 වරකට ස්කන්ධ දෙක බැගින්ගෙන වරකට ස්කන්ධ දෙක බැගින්ගෙන වරකට ස්කන්ධ දෙක බැගින්ගෙන දෙකයි වරකට ස්කන්ධ දෙක බැගින්ගෙන අනෙක් ස්කන්ධ නැතයි සලකා අනෙක් ස්කන්ධ නැතයි සලකා අනෙක් ස්කන්ධ නැතයි සලකා ඒවා අතර ගුරුත්වාකර්ෂණ විභව ශක්තියින් වල 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 වීජ ඓක්‍ය ගැනීමෙනි ඒවා අතර ගුරුත්වාකර්ෂණ විභව ශක්තියින් වල වීජ ඓක්‍ය ගැනීමෙනි 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 මේක දාගන්න
මේ කරපු ටික තේරුණා රියැක්ට් එකක් දාන්න. මේ වෙනකන් කරපු ටික තේරුණා රියැක්ට් එකක් දාන්න. හරි. ලියන්න ඊළඟ අනුමාතෘකාව. ලියන්න ඊළඟ මාතෘකාව. මේක ලියාගත්ත නේද? ලියන්න. ලක්ෂයන් දෙකක් අතර ස්කන්ධයක් රැගෙන යාමේදී ලක්ෂයන් දෙකක් අතර ස්කන්ධයන් රැගෙන යාමේදී ලක්ෂයන් දෙකක් අතර ස්කන්ධයක් රැගෙන යාමේදී ලක්ෂයන් දෙකක් අතර ස්කන්ධයක් රැගෙන යාමේදී හුවමාරු වන විභව ශක්තිය හුවමාරු වන විභව ශක්තිය හුවමාරු වන විභව ශක්තිය හුවමාරු වන විභව ශක්තිය හුවමාරු වන විභව ශක්තිය. හරි. හරි මේ බලන්න ලක්ෂයන් දෙකක් අතර ස්කන්ධයක් අරන් යද්දී හුවමාරු වන විභව ශක්තිය. මේ බලන්න මම එක ලක්ෂයක් ගන්න මෙන්න මෙතන ඒක මං A කියන ලක්ෂය කියලා සලකන්නම්. හරිද? අපි හිතමු A කියන ලක්ෂය ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය VA කියලා. A කියන ලක්ෂය ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය VA. හරිද? තව ලක්ෂයක් තියෙනවා B කියලා. එයා ඉන්නවා මෙන්න මේ හරියේ. හරිද? එයා ඉන්නවා මේ හරියේ. එතකොට ඔය ලක්ෂයේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය අපි ගමු. මේ ලක්ෂයේ ගුරුත්වාකර්ෂණ විභව ශක්තිය VB කියලා. හරිද? මෙයා VA අරයා VB. මම මේ A වල ඉඳන් B වෙනකන් ස්කන්ධයක් අරගෙන යනවා සිම්පල් M ස්කන්ධයක්. හරිද? A වල ඉඳන් B ට සිම්පල් M ස්කන්ධයක් අරගෙන යනවා. A වල ඉඳන් B ට සිම්පල් M ස්කන්ධයක් අරගෙන යනවා. එතකොට හුවමාරු වන ශක්තිය අපි ඩෙල්ටා W කියලා ගමු. හුවමාරු වන ශක්තිය ඩෙල්ටා W නම් ඒකමඩ ලියන්න පුළුවන් නේද? මේ VA වල මුළු ශක්තිය රින VB වල මුළු ශක්තිය කියලා. නේද? VA වල මුළු ශක්තිය රින VB වල මුළු ශක්තිය. එන මම ගන්නවා WA වල ශක්තිය. දැන් කාගෙන් කවුද අඩු කරන්නේ? දැන් මෙතනින් මෙයා මෙතෙන් අරන් ගියාම වෙනස ගන්නේ සාමාන්‍ය වෙනසක් ගන්නේ පෙර එකෙන් පසු එක අඩු කරලාද පසු එකෙන් පෙර එක අඩු කරලාද? පසු එකෙන් පෙර එක අඩු කරලානේ. එහෙනම් WB රින WA WA නේද? හරි. මට කියන්න WB කියන්නේ කවුද? සිම්පල් M ස්කන්ධයක් මෙතන තියෙනවා. මෙතන තිබ්බොත් VB අපි ඉගෙන ගත්තා නේද මතකද? W සමානයි M V කියලා. ඕක දැන් මෙතන W සමාන MV. හරිද? එතකොට ඍණ සිම්පල් MV A. හරි. ඔතනින් M එළියට ගන්න. එහෙනම් අපිට යම් ලක්ෂ දෙකක් අතර වස්තුවක් රැගෙන යනකොට වස්තුවක් රැගෙන යද්දී එතන හුවමාරු වන ශක්තිය අපිට හොයන්න පුළුවන් ස්කන්ධය වැඩි කිරීම ඒ ලක්ෂ දෙක අතර විභවාන්තරයෙන්. හරිද? ඒ ලක්ෂ දෙක අතර ගුරුත්වාකර්ෂණ විභවාන්තරයෙන් ඒ ලක්ෂ දෙක අතර ගුරුත්වාකර්ෂණ විභවාන්තරය ස්කන්ධයෙන් වැඩි කරාම අපිට ඒ ශක්ති වෙනස හම්බ වෙනවා. කොහොමද තේරුණාද? තේරුණාද? හරි.
ලියන්න මෙහෙම. ලියන්න. කිසියම් ලක්ෂ දෙකක් අතර ස්කන්ධයක් රැගෙන යාමේදී කිසියම් ලක්ෂ දෙකක් අතර ස්කන්ධයක් රැගෙන යාමේදී කිසියම් ලක්ෂ දෙකක් අතර ස්කන්ධයක් රැගෙන යාමේදී හුවමාරු වන විභව ශක්තිය 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 එම රැගෙන යන ස්කන්ධයේත් එම රැගෙන යන ස්කන්ධයේත් එම රැගෙන යන ස්කන්ධයේත් එම රැගෙන යන ස්කන්ධයේත් එම ලක්ෂ දෙක අතර විභවාන්තරයේත් එම ලක්ෂ දෙක අතර විභවාන්තරයේත් ගුණිතයට සමාන වේ. එම ලක්ෂ දෙක අතර විභවාන්තරයේත් ගුණිතයට සමාන වේ. එම ලක්ෂ දෙක අතර විභවාන්තරයේත් ගුණිතයට සමාන වේ. මේ දෙන්නගේ ගුණිතයෙන් මෙයා හම්බ වෙනවා කෙනෙක් කිව්වේ. මේක දාගන්න ඉක්මනට. මේක දාගන්න. ඔයගොල්ලෝ මේක දාගන්න අතරේ මට විනාඩි 5ක විතර කාලයක් දෙන්න. එතකම් මේක දාගන්න. හරි. මේක තේරුණා නේද? හරි. එතකොට මෙන්න මේ විභවාන්තරය ගන්න කොහොමද අපි? මේ විභවාන්තරය ගන්න කොහොමද? මේ විභවාන්තරය ගන්න කොහොමද? මෙන්න මේ තෝරගත්ත ලක්ෂ දෙක අතර අපිට අවශ්‍ය ලක්ෂ දෙක අතර කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් චලිත වෙද්දී ඒ හටගන්න විභවය තමයි මෙතනත් සලකන්නේ. ලියන්න මෙහෙම. මේ අනුව ලක්ෂ දෙකක් අතර විභවාන්තරය යනු ලක්ෂ දෙකක් අතර විභවාන්තරය මෙන්න මේ ඩෙල්ටා v ලක්ෂ දෙකක් අතර විභවාන්තරය වරහන් තුළ ඩෙල්ටා v යනු ලක්ෂ දෙකක් අතර විභවාන්තරය වරහන් තුළ ඩෙල්ටා v යනු එම ලක්ෂ දෙක අතර එම ලක්ෂ දෙක අතර එම ලක්ෂ දෙක අතර එම ලක්ෂ දෙක අතර කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් රැගෙන යාමේදී කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් රැගෙන යාමේදී කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් රැගෙන යාමේදී හුවමාරු වන ශක්තියයි කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් රැගෙන යාමේදී හුවමාරු වන ශක්තියයි කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් රැගෙන යාමේදී හුවමාරු වන ශක්තියයි ඒක අපිට මෙන්න මේ සමීකරණය ඩෙල්ටා v උක්ත කරා නම් තේරෙනවා මේ ඩෙල්ටා v උක්ත කරන විභවාන්තරය කියන්නේ යන්නේ කවුද ඩෙල්ටා w බෙදී මේ එන මොකද්ද මේ කියන්නේ මෙන්න මෙයා තමයි විභවාන්තරය කවුද m නේ සිම්පල් m කියන අර වස්තු අරන් යන එක්කෙනා එයා කිලෝග්‍රෑම් එකක් කරා යට අපි කොහොමද සාමාන්‍යයෙන් මේ මොන හරි එකක් අර්ථ දක්වන්නේ යට පදේ එකක් කරලා උඩ පදේ විස්තර කරනවා යට පදේ එකක් කරන් කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් මේ ලක්ෂ දෙක අතර රැගෙන යෑමේදී හුවමාරු වන ශක්තිය හරි ඔක තමයි අපි කිව්වේ දැන් වචනේ අර නෝන වරහනතල මේක දාගන්න වරහනතල ඔක දාගන්න අරක උක්ත කරලා ලිව්වේ කොබන්න එක තේරුණාය හරි ලියගන්න මේ කියපු දේවල් වල ඇප්ලිකේෂන් එකක් හරිද ඔය කියපු තියරි කරුණු වල දැන් ඔය මේ වෙනකන් කතා කරපු තියරි කරුණු වල ඇප්ලිකේෂන් එකකට යන්නේ ලියන්න කක්ෂගත චන්ද්‍රිකාවක මුළු යාන්ත්‍රික ශක්තිය 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 අපි මේකෙන් හොයන්නේ මේ මොනවා හරි චන්ද්‍රිකාවක් අර පෘථිවියට කක්ෂගත කරලා තියෙද්දී එයා සතු මුළු ශක්තිය කොච්චරද කියලා මුළු යාන්ත්‍රික ශක්තිය කොච්චරද කියලා යාන්ත්‍රික ශක්තිය කියන්නේ මොකද්ද විභව ශක්තිය දන චාලක ශක්තියේ එකතුව කොච්චරද කියලා හරි
ලීව් වෙන අයට ලීව් වෙන්න පුළුවන්. මෙතනින් එහාට රෙකෝඩින් එක හරි බලන්න පුළුවන් ඒ අයට. උදේට ක්ලාස් තියෙන අයට. හරිද? මේ බලන්න. මේ බලන්න. මෙන්න තියෙනවා පෘථිවිය. හරිද? නැත්නම් ග්‍රහලෝකය. මේ තියෙන පෘථිවිය. මේ පෘථිවිය වටා මෙන්න මේ විදිහට චන්ද්‍රිකාවක් කක්ෂගත කරලා තියෙනවා. ඔය තියෙන කක්ෂය. හරිද? හරිද? ඔය තියෙන කක්ෂය මෙන්න අපි කියන චන්ද්‍රිකාව. මෙන්න ඔය කියන චන්ද්‍රිකාව. හරිද? මම මේ කැපිටල් M කියලා ගන්නම්. මේක සිම්පල් M. ඔය තියෙන චන්ද්‍රිකාව. මෙන්න කේන්ද්‍රය. ඔය විදිහට තියෙනවා. හරිද? එතකොට මේ අතර දුර මං R කියලා ගන්නම්. මේ අතර දුර R. මේ චන්ද්‍රිකාව මේ ලක්ෂ්‍යය වටා කැරකෙද්දි මෙයාට තියෙන ස්පර්ශීය ප්‍රවේගය. හරිද? මං කේන්ද්‍ර දිශාවට epsilon m දානවා. මම ඇහෙන කට්ටිය කවුද? පොඩ්ඩක් මියුට් ටයිම් කරලා කියන්න බලන්න. මට මෙතන not responding කියලා පෙන්නන එක. හරි. හරි. මම මෙහෙම කරන්න දැන් වෙලාවත් පහුවෙලා තියෙන නිසා තව අපිට කරන්න තියෙන්නේ කක්ෂගත චන්ද්‍රිකාවක මුළු යාන්ත්‍රික ශක්තිය මේක ඇප්ලිකේෂන් ඊට පස්සේ චන්ද්‍රිකාවක් කක්ෂගත කිරීමට අවශ්‍ය මුළු ශක්තිය අවසාන වශයෙන් වියෝග ප්‍රවේගය ඊට පස්සේ බර රහිත සංවේදනය ඔය අභ්‍යවකාශ මධ්‍යස්ථානයක ඔන්න ඔය ටික කරන්න තියෙන්නේ සහ ඒ ටිකයි ගණනුයි මම මේ සතියෙත් සෙනසුරාදා ප්‍රැක්ටිකල් එක කරන්නේ නැහැ මේක කරලා ඉවර කරනවා හරිද සෙනසුරාදා ප්‍රැක්ටිකල් එක කරන්නේ නැහැ මේක කරලා ඉවර කරනවා මම දැනට පන්තිය නතර කරන්න හරිද 1:10 නිසා වෙලාව හරිද හරි අද සිග්නල් ප්‍රශ්න ගොඩක් ආවා කලින්නුත් ක්ලාස් එක කරන් ඉද්දී එකපාරට කට් වුණා දැන් මේ දැනුත් කට් වුණා ඒ නිසා ඔයගලන්ට හෙට ඔක්කොටම උදේ පන්ති කිව්වනේ ඒ නිසා මම දැනට පන්තිය නතර කරන්නම් මට ආපහු හෙට අනිද්දා බ්‍රහස්පතින්දා සිකුරාදා කරන්න වෙන්නේ නැහැ නිසා මම සෙනසුරාදා රෑම කරන්න හරිද සෙනසුරාදා රෑ මේකම ආපහු කරනවා මේකම කියන අද මෙතනින් එහා ටික කරලා ඉවර කරනවා හරි එහෙනම් අද කරපු ටික තේරුණා නේද චම්මදිත සදේව් තරණි අශේ හරි එහෙනම් යන්න පුළුවන් ඉතුරු ටික මම ඊළඟ දවසේ කරන්න හරිනේ